පින්නතුනේ මේ කාල පරිච්ඡේදය හැම දිනාට මේකා සමානව පීඩාදායී බව අපි කවුරුත් පිළිගන්න ඕන. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් රෝග පීඩා වැළඳුන අයට පමණක් මේ කියන අවහිරතා කරදර කම්කටොළු මානසික අසහනය තියෙනවා කියලා. එහෙම නෙමෙයි. අසනීප නොවුන අයටත් එහෙම නැත්නම් තමන්ගේ පවුලේ කෙනෙක් රෝගී නොවුන අයටත් රෝගියෙක් නැති අයටත් යම් කිසි බලපෑමක් මේ වාතාවරණයෙන් සිදු වෙනවා. වෙනදා කය වෙහෙසල වැඩ කරපු අය එහෙට මෙහෙට ඇවිද්ද අය කතා බහ කරපු අය ඔවුනොන් විනෝද වෙච්ච අය මේ සියල්ලම දැන් නතර කරලා බිත්ති හතරකට මැදි වෙලා සිටිනවායි කියන එක ආයාස කර දෙයක්. ඒ නිසා තමයි අහන්න ලැබුණේ ඊයේ උදේ පත්තර විස්තරේ කියනකොට ඇමරිකාවේ හමුදාය විතරක් 30ක් දිවි නසාගෙන වගේම තමයි 40ක ප්‍රමාණයක් මානසික වශයෙන් රෝග පීඩාවන්ට ලක් වෙලා. මේ කතාව කිව්වේ ඒ රටේ වැදගත් වගකිව යුතු නිලධාරි මහත්මයෙක්. ඔහු සාරාංශ කොට දැක්වුවා මේ කොවිඩ් රෝගයට වඩා බරපතල රෝගයක් බවට පත් වෙනවා රට මේ විදිහට වහලා දැම්මහම ලොක්ඩවුන් කළාම. ඒ නිසා මිනිස්සුන්ට ඇතිවෙන කරදර පීඩා මානසික අසහනය මෙපමණයි කියන්න බෑ කියලා. ඔහුගේ අදහස හැටියට ඇමරිකාවේ විශාල ප්‍රමාණයක් දැන් භාවනාවට යොමු වෙලා. අපේ රටෙත් අර මුල්ම වකවානුවේ මාධ්‍ය තුලින් විවිධාකාර භාවනා ගැන කියා දුන්නා. ඒ නිසා මම මේ වෙලාවේ ඔබට මතක් කර දෙන්නේ කොහොමද අපි බිත්ති හතරකට සීමා වෙලා ගෙදර හැමදාම දකින්න හමු වෙන කතා බහ කරන සමාජිකයොත් එක්ක එකට ජීවත් වෙනකොට ඇති වෙන යම් යම් නොසන්සුන්තාවයන් විසඳගන්නේ කොහොමද කියන එක තමයි මේ වෙලාවේ කවුරුත් කල්පනා කරන්න ඕන. ඒ සමගම හිතන්ට මේ රෝග පීඩාවන් කොයි මොහොතේ කොයි කාට කවර අන්දමින් වැළඳේදයි කිසි කෙනෙකුටත් නිශ්චිතව කියන්න බැරි වකවානුවක් මේ වකවානුව. ඇමතිවරු කොහොම කිව්වත් දෙවියෝ පිහිට වෙනවා කියලා දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ. දෙවියෝ පිහිට වෙනවා නම් අපිව මවපු දෙවියෝ දැන් අනේ අපිට මෙහි මරියාදුවක් කරන්නේ නැහෙනේ. ඒ නිසා මොන විදිහෙන් මොන ආගමක දෙවි කෙනෙක් හිටියත් ඒ දෙවියෝ දැන් අසරණ වෙලා කරගත හැකි දෙයක් නැතුව පැත්තකට වෙච්ච ගමන් ඉන්නේ. නැත්තම් අපි දිහා බලන්න නැතුව ඉන්නේ නෑනේ. දෙවියෝ අපිට ආදරේනේ. දෙවියෝ අපිට ආදරේ බව පුංචි කාලේ තමයි ළමින්ට කියා දුන්නේ. ඒ නිසා අපි දැන් මේ වෙලාවේ බුදුහාමුදුරුව පැත්තටවත් හැරෙමු. බුදුරජාණන් වහන්සේ අපිට උපකාර කරනවා පිහිට වෙනවා. උන්වහන්සේ පිහිට වෙන්නේ දෙවියෝ පිහිට වුණ විදිහට නෙමෙයි. උන්වහන්සේ පිහිට වෙන්නේ අපිට අපේ හිත හදාගන්න හැටි කියා දීමෙන්. ඒ නිසා එක දෙයක් තියෙනවා. ඔබ විශ්වාස කරනවද මේ ආවට පරිසරයේ විශ්වය? ඔබ විශ්වාස කරනවද ඔබ ජීවත් වන වටපිටාව? සාමාන්‍යයෙන් අපි බෞද්ධයන් හැටියට අපල උපද්‍රවයක් හමුවේ බෝධි පූජාවක් සිදු කරනවා. එහෙම නැත්නම් රතන සූත්‍රයේ දේශනාවට සවන් දෙනවා. මම දැක්ක මේ YouTube එකක මුස්ලිම් මහත්මයෙක් විස්තර කරලා දෙනවා පිළිති තියෙන ආනුභාවය. ඔහු කිව්වේ මොකක්ද? මේ විස බීජ තරංග නැති විස බීජ අවට පරිසරයේ තියෙන නැති කිරීමේ ශක්තියක් තියෙනවා පිළිතේ තියෙන තරංග මාලාවලට. මම මේක කියන්නේ මම මේක විශ්වාස කළ නිසාවත් එහෙම නැත්නම් ඒකට එකඟ බවවත් නිසා නෙමෙයි එහෙම දෙයක් කිව්ව බව මම කියනවා.
කොහොම නමුත් අපේ ධර්මයට අනුව අප කල්පනා කරන්න ඕන මේ කාල පරිච්ඡේදයේ ගෙවිය යුත්තේ කෙසේද කියලා. සාමාන්‍යයෙන් අපිට සමහර කෙනෙකුට හැම දිනාටම නෙමෙයි සමහර කෙනෙකුට විශාල පීඩාවක් හුදකලා බව වැඩක් නැතුව ඉන්න එක එක්තරා තැනකට සීමා වීම ඒ විඳ දරා ගන්න පුළුවන් කමක් නැහැ සමහර අයට. ඒ නිසා වුණුන් අතර නුරුස්නා සහගත බව ඇති වෙනවා. ප්‍රශ්න ගැටුම් ඇති වෙනවා. වෙනද වැඩට ගිය මහත්තයා පාසලට ගිය දරුවෝ පන්තියට ගිය දරුවෝ ගෙදර හිටිය එක්කෙනයි දෙන්නයි. ඒ හිටිය එක්කෙනාට ඕනවට වඩා වැඩ තියෙනවා. ඒ නිසා අපේ අත් දෙකට වැඩ තිබුණා. පා දෙකට වැඩ තිබුණා. ශරීරයේ බෙහෙසුවා. දැන් ඒකක්වත් නැහැ. දැන් හිතටයි දැන් අපි කරදර කරන්නේ. හුදකලා වූ හිත අසරණයි. කුමකින් කුමක් කරන්නද කියලා කරන්න දෙයක් නැතුව සමහර අය ඇඳට වේල නිදාගත්ත ගමන් සමහර අය ටීවී එකට බැන ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ කාල පරිච්ඡේදය තුල ඔබ කරන වතාවත් එලෙසම කරන්න. ඒ සමගම ඔබ හිතන්ට අපිට කොයි වෙලාවෙ මේ විස බීජය ලං වේද කියන්න බෑ. අපේ පවුලේ සමාජිකයින්ට මේ විස බීජය ලං වේද කියන්න බෑ. විස බීජයේ සමීප වෙලා ඇතුල් වෙලා අපේ කෙනෙක් රෝහල් ගත වුණොත් මොනතරම් අපි කරදරයටපත් වෙනවද? සමහර වෙලාවට පුංචි දරුවෝ ඉන්න මව් කෙනෙක් අකාලේ මිය ඇදුනොත් තත්ත්වය මොනතරම් භයානක වෙනවද? දරුවෝයි මව් මෑණියනු අතරමං කරමින් ගෙදර නඩත්තුව පාලනය කරගෙන යන්න ඉන්න පියා අභාවයටපත් වුණොත් මොන වගේ තත්ත්වයක් උදා වේද? ඒ සියල්ලට වඩා ප්‍රියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ පුදුමාකාර සසල වීමක් ප්‍රිය විප්‍රයෝග දුක්ඛය තුලින් ඇති වෙනවා. ඒ නිසා අපි අසරණයි. අපිට පිහිට වෙන්න කෙනෙක් නැහැ. පිහිට වෙන්න ඉන්නේ ඔබ විතරයි. ඒ නිසා ඔබේ හද సంతානයේ මේ කියන විදිහට ඔබ සකස් කරගන්නට පවිත්‍ර සිතිවිලි තරම් පිවිතුරු සිතිවිලි තරම් පිරිසිදු චේතනා තරම් ශක්ති සම්පන්න දෙයක් තවත් මේ ලෝකේ නැති බව හිතන්ට. තමන්ට දවස පුරාවටම හිත හදාගන්නට බැරි නම් අඩුතරමින් නිින්ද නොයන රෑ යාමේවත් ඔබ හිතට ගන්න ඕන මේ පවිත්‍ර සිතක් ඇති කර ගැනීම පිළිබඳව. අපි හැමදෙනාටම ධර්මයේ සම්පූර්ණ කරගන්නට හිත දියුණු කරගන්නට පරිසරයක් ලැබිලා තියෙන එක අතකින් බලනකොට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට රෝගී පුද්ගලයෙක් තුටු වෙලාවේ උන්වහන්සේට ඇති වෙච්ච හිතේ වෙනස උතුම් බුද්ධ රාජ්‍ය ලබන්නට උපකාර වුණා. අපි කවුරුවත් එහෙම බුදු බව පතන අය නෙමෙයි. සමහර විට ටික දෙනෙක් ඇරුණාම හැමදෙනාම රහත් වෙන්න ප්‍රාර්ථනා කරන අයත් නෙමෙයි. එදා ජීවිතේ කොහොම හරි ගත කරගෙන රෝග පීඩාවන්ගෙන් දුර වෙලා ජීවිතේ ගත කරන්නයි බොහොම දෙනෙක් කල්පනා කරන්නේ. අර මම සඳහන් කළ පරිදි ලෙඩ රෝග නැතත් මානසික පීඩාව මෙපමණයි කියලා කියන්න බෑ. ඒ නිසා ඔබට හුදකලා බව දරුණු අන්දමින් දැනෙන්නේ. උදාසීන බව තමාගේ හිතට ඇතුල් වෙන්නේ ඔබේ හිත සැඟවුණු තරමට. හිත දුබල වුණ තරමට. හිත ක්‍රියාශීලී බවෙන් ඈත් වුණ තරමට. එනිසා එවැනි වෙලාවක ඔබට පුළුවන් විවේකීව හුදකලාව දිනෙත් වසාගෙන මේ ආවට පරිසරයේ දෙස බලන්න. ඒ පරිසරයේ දෙස බලනවායි කියන්නේ තුරුලතා ඇලදුල ගංගා දෙස වෙනද බැලූ
ප්‍රහර්ෂයේ සතුට ඇතිවන සුන්දරත්වය දැකීමේ අදහසින් නෙමෙයි. රෝහල් වල ඇඳන් උඩත් ඇඳන් යටත් කොරිඩෝවේ දිගින් දිගට ඉන්න සිය ගණන් රෝගීන් විලාප දෙන හඬට ඇහුම්කන් දෙන්න. ඔවුන්ගේ ඥාති පිරිස් රෝහලේ දොරකොඩ ගේට්ටු ළඟ නිදි නැතුව දුකෙන් ශෝකයෙන් කම්පාවෙන් ඉන්න හැටි බලන්ට. ඔවුන්ගේ සිත්වල දැල්වෙන දුක් වේදනා දෙස පොඩ්ඩක් ඔබ නෙත් විවර කරලා බලන්ට. ඔබේ පවුලේ කාටවත් තාම ලෙඩ හැදුනේ නැහැ. ඔබේ පවුලේ හැම දෙනාම හොඳින් ඉන්නවා. නමුත් ඔබ දන්නේ නැහැ කොයි වෙලාවේද ඔබට කොයිට් මාරයා එන්නේ කියලා. සමහර වෙලාවට රෝගයේ වැළඳිච්ච කෙනෙක් සූනාට පස්සේ මම ඔහුගෙන් අහනවා, මහත්මයා හිතුවද මෙහෙම රෝගී වෙයි කියලා? අනේ නෑ හාමුදුරුවනේ. එනිසා මම කියන්නේ නෑ ඔබට අසුභවාදී සිතිවිල්ලක ගැලෙන්න කියලා. නමුත් ඔබ එක දෙයක් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ විදර්ශනාව කියන එකට යොමු වෙන්න. මෙතන විදර්ශනාව කියලා කිව්වේ අර භාවනාවට සීමා වෙච්ච වචනයෙන් නෙමෙයි. දර්ශනය කියන්නේ දැකීම. විශිෂ්ට වූ දර්ශනය තමයි විදර්ශනාව කියන්නේ. අපි ලෝකෙ දිහා බලනකොට හැම දිනම එක හා සමාන ස්වභාවයෙන් නෙමෙයි ලෝකෙ දිහා බලන්නේ, ලෝකෙ තේරුම් ගන්නෙ, ලෝකෙ අවබෝධ කරගන්නෙ. එනිසා ඔබ එක්තරා ආකාරයකට යහපත් මිනිසුන්ගේ පැත්තට යොමු වෙන්න ඕන. යහපත් මිනිසුන්ගේ පැත්තට යොමු වෙන්න ඕන. යහපත් මිනිසාගේ ස්වභාවය මොකක්ද? අනුන්ගේ දුක් කඳුළු දැකීම නෙමේ සිනහකැන් බලා සතුටු වීමයි. අපහසු වුණත් අපි ඒකයි කළ යුත්තේ. මෙපමණ ගණනක් අද දවසේ මිය ගියායි කියලා අහනකොට, මෙපමණ පිරිසක් අද දවසේ රෝගීව ප්‍රතිකාර ලබනවායි කියලා අහනකොට ඔබ ඒක ගණන් කිරීමට සීමා කරන්න එපා. ඔබ හිතෙන් ඒ අවස්ථාවන්ට ප්‍රවිෂ්ඨ වෙන්න. ඔවුන්ගේ පවුල්වල අය වේදනාවෙන් හඬ නැටි ඔබ හිතෙන් දකින්ට. ඔවුන්ගේ දේහේවත් ඥාතීන්ට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මොන පාංශුකූල දීමක්ද, මොන ආගමික චාරිත්‍රයක්ද? ඒතියා සමහර විට දේහේ තැම්පත් කරන්න මිනි පෙට්ටියක්වත් සමහර විට සොයාගන්න බෑ. එක උඩ එක සමහර විට මෘත දේහයන් තබන්ට සිද්ධ වෙනවා. ඒ ස්ථානවල වැඩ කරන අයට ස්පාසුවක් නැතුව පැය 24ම වැඩ කරන්නට වෙනවා. අපිට මේවා ප්‍රවෘත්ති විතරයි. අපේ කෙනෙකුට මේ දේ වුණා නම් අපි දන්නවා මේකේ තියෙන අමිහිරි වේදනාව. ඒ නිසා අපි මේ ලබන්න ඉස්සෙල්ලා අපි මනසින් එතෙන්ට යන්න ඕන. අපි ඒක හිතන්න ඕන. මට මතකයි එක දවසක් ලාම කෙනෙක් දේශනයක් කරනකොට ඔහුගේ මාතෘකාව වුණේ සතර බ්‍රහ්ම විහාර භාවනාව. සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මෛත්‍රිය කියලා කියන්නේ හරි ප්‍රබල දෙයක්. ඒ ප්‍රබල ශක්තිය ඔබ තුල ඇති කර ගන්නට සමහර විට ඔබ කල්පනා කරනවා, මම මොනවා කරන්නද? මට කරන්න එකම පුළුවන් දේ තමයි අම්මේ ඔබ වෙනුවෙන් හඬන එක. තාත්තේ ඔබ වෙනුවෙන් වැළපෙන එක. මගේ පුතේ මට තියෙන එකම දේ රෝහල් දොරකොඩට වෙලා අහස දිහා බලාගෙන රෑ නිදි වරමින් ඉන්න එක.
ඔච්චරයි අපේ බොහෝම දෙනෙකුට හිතන්න පුළුවන් කම තියෙන්නේ. නමුත් ඔබ ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න, හොඳට හිතට ගන්න මම මේ කියන කරුණ. ඔබට පුළුවන් කමක් තියෙනවා පිරිසිදු පවිත්‍ර සිතක ශක්තිය මතු කර ගන්නට. වැරදි සහගත ජීවිතයක් නම් ඔබ ගත කළේ, ආගම ධර්මයේ යහපතට බැහැර ජීවිතයක් නම් ඔබ ගත කළේ, ඒ සියල්ල අමතක කරන්න. මේ මොහොතේ ඔබ ඔබේ හිත පිරිසිදු කර ගන්නට, ඔබේ මේ යහපත ප්‍රාර්ථනා කිරීම, මෛත්‍රිය ප්‍රාර්ථනා කිරීම තමන්ගේ කම් බලාගෙන නෙමෙයි, තමන්ගේ ජාතිය දිහා බලලා නෙමෙයි, තම ගෝත්‍රයේ දිහා බලලා නෙමෙයි, එක කොටසක් බලලා නෙමෙයි, සියලුම දෙනා පිළිබඳව ඔබ සුවේ ප්‍රාර්ථනා කරන කෙනෙක්. වසු පැටියෙකුට මව් එළ දෙන කිරි දෙමින් ඉන්නවා. ඒ වෙලාවේ දඩයක්කාරයෙක් ඊතලයක් දමලා ගහනවා. මව් එළ දෙන ළඟට ආපු මේ ඊතලය ඇගේ ශරීරයේ ස්පර්ශ නොවි පැත්තකට වීසි වෙනවා. මේ කතාව කුළු ගැන්වුණේ කුමක්ද? එළ දෙන වසු පැටවාට කිරි දෙන වෙලාවේ ඇති වුණ සෙනෙහස නිසා මෙසේ ඊතලයේ නොවැදී පැත්තකට ගිය බව. මේ වගේ කතාවක් අපි විශ්වාස කළත් නොකළත් මේ හිතක ඇතිවන ශක්තියේ බලය අපිට මෙවැනි වෙලාවක හරියට වටිනවා. බුදුරජාණන් වහන්සේට දෙව්දත්ත හාමුදුරුවෝ ගල් පෙරළෙන වෙලාවේ උන්වහන්සේට කරදරයක් හිරිහැරයක් නොවි ඒ ගල් පර්වතයේ පැත්තකට වුණා. උන්වහන්සේ තුල නිරන්තරයෙන් පවතින අපරිමිත මහා කරුණාවත් මහා මෛත්‍රියත් නිසයි එහෙම සිද්ධ වුණේ. ඔබ පසුබට වෙන්න එපා, අවිශ්වාස කරන්න එපා, මන්දෝත්සාහී වෙන්න එපා. සුළු වෙලාවක් සියලු දෙනා පිළිබඳව මුරුදු සහගත, මෛත්‍රී සහගත සිත පතුරවන්න. කරුණාව අප තුල ඇති කරගන්න අපහසුයි. කරුණා භාවනා කරන්නට මේ තරම් හොඳ කාල පරිච්ඡේදයක් නැහැ. මට මතකයි අර දේශනාව කරපු ලාමතුමා, ටිබෙට් ලාමතුමා සඳහන් කළා, ඔබට කරුණා භාවනාවේ පත්ලටම පිවිසෙන්න ඕනේ නම් ඔබ මේ විදිහට භාවනා කරන්න. ඔබ මනසින් දකින්ට ඔබට ඉන්නේ එකම පුතා හදිසි අනතුරකට ලක් වෙලා රෝහලේ ඇඳක් මත ඉන්නවා. ඔබ බලාගෙන ඔබ පැත්තකට වෙලා ඉන්නේ ඇඳ ළඟට වෙලා. ඔබේ පුතුට සිහිය කොයි වෙලාවෙ එයිද? ප්‍රාණය නිරුද්ධ වෙයිද? මට ඉන්නේ එකම පුතයි. දැන් ඔබ බලාගෙන සිටින්නේ අර විපතටපත් වෙච්ච, කරදරයටපත් වෙච්ච, දුක් වේදනාවට භාජනය වුණ ඔබේම පුතු දිහා. ඒ වෙලාවේ හිතේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස ඔබ භාවනාවෙන් ඇති කර ගන්නට. සැබවින්ම මේ වෙලාවේ ඔබේ පියා තමයි ඔක්සිජන් නැතුව අපහසුයෙන් හුස්ම ගන්න. ඔබේ මව තමයි සිහි නැතුව මේ වෙලාවේ බිම දාපු රෙද්දක් උඩ කොරිඩෝවේ සිටින්නේ. ඔබේ
අහිංසක දරු පෙටිය තමයි මේ අවස්ථාවේ එහෙන් මෙහෙන් බට ගහලා රෝහලේ ඇඳක් මත සිටින්නේ. ඇයි අපිට හිතන්න බැරි? මේ සිතවිල්ල එනවත් එක්කම අපේ සිත වෙනස් වෙනවා පින්නතුනි. ඒ වෙනස් වෙනවත් එක්කම අපිට ලැබෙන ඔබට දායාද කරන ශක්තිය මෙපමණයි කියලා කියන්න බෑ. මම කලින් සඳහන් කළ අර මුස්ලිම් වෛද්‍යවරයාගේ පිරිති බලයේ කතාවේ කියපු එකක් තමයි හිත කියන්නේ අඩි 10ක් පමණ පරිසරයක තියෙන්නේ. කොහොම වුණත් මම කියවලා තියෙන හැටියට පවිත්‍ර සිත පිරිසිදු සිත වටා ඕර එකක් යනවා, රැස් වලල්ලක් යනවා, සුදු කිරණ නිකුත් වෙනවා. එහෙම කෙනෙක් යම් කිසි කෙනෙක් ළඟට ගියාම ඔහුගේ ශරීරයේ වෙනසක් තියෙනවා. නමුත් ඔබට මේ වෙලාවේ වාට්ටුවට පිවිසෙන්න අවසර නැහැ. නමුත් ඔබට මනසින් යන්න පුළුවන් ඔබේ මව් ළඟට, ඔබේ පුතු ළඟට, ඔබේ පියා ළඟට, ඔබේ සහෝදරය ළඟට. නින්දට යන වෙලාවේ ඔබ කිසි දෙයක් හිතන්නේ නැතුව රෝගීව සිටින මව දිස බලන්න. මව දිස බලන්න. බල ඔබේ පවිත්‍ර සිතේ තියෙන ශක්තිය නිකුත් කරන්න. ශක්තිය මුදා හරින්න. දුරකථනයකින්, මොබයිල් ෆෝන් එකකින් පින්තූරයක් යවනකොට අපිට ඒක පේන්නේ නැහැ. දුරකථනයෙන් කතා කරනකොට අපේ හඬ අපිට පේන්නේ නැහැ කොහොමද යන්නේ කියලා. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඇයි ඔබට එහෙම ඔබේ හිත තුල පහළ වන අනන්ත අප්‍රමාණ ශක්තියෙන් යුක්ත පිරිසිදු සිතිවිලි රෝගියා වෙත නිකුත් කරන්න බැරි? නිකුත් කරන්න බැරි. පුළුවන්කමක් තියෙනවා. අදම ඒක කරන්න. කරනකොට ඔබට හෙට උදේට කියයි. අන්න ඔබේ මව් සුවපත් වෙලා. අන්න ඔබේ පියා සුවපත් වෙලා. නිරෝගී සුවය කාන්තෙන් ලැබෙනවා. ඒ නිසා ලෝතුරු බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ හැම අතකින්ම ප්‍රතිඵල ලබන්න පුළුවන් ක්‍රමයක්. අනේ ගැන හිතන්ට, හිත පිරිසිදු කරගන්නට, මුරුදු කරගන්නට, ශක්තිමත් කරගන්නට, ප්‍රබෝධ කරගන්නට. එහෙම කරමින් ඔබේ රෝගී මව් හෝ පියා හෝ දරුවා හෝ ඥාතියා දෙසට ඔබ මේ රාත්‍රියේ සමීප වෙන්න. ඔහු දෙස බලා සිටින්න. සුවපත් වෙන්න කියන්න ඕනේ නැහැ. නිරෝගී වෙන්න කියන්න ඕනේ නැහැ. ඔබේ පවිත්‍ර సంతානයේ තියෙන ශක්ති තරංග විතරක් රෝගියාගේ ශරීරෙ වෙත යොමු කරන්න. ඒකාන්තයෙන් සුවය ඇති වෙනවා. සුවය ඇති වෙනවා. සුවය ඇති වෙනවා. ඒ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.